ආයුබෝවන් දරුවනේ. ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් එක් ආර්ථික විද්‍යාව වැඩසටහනකින් තමා මම අද ඔබව හමුවීමට පැමිණේ. අපේ දරුවෝ දන්නවා මේ දිනවල අපි අපේ 13 වන ශ්‍රේණිය විෂය නිර්දේශයේ 10 වන නිපුණතාව තමා සාකච්ඡා කරගෙන යන්නේ. අපි බලමු 10 නිපුණතාව විදේශ මූල්‍ය ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ආකාරය ගවේෂණය කරයි. නිපුණතා මට්ටම 10.7. විනිමය අනුපාතිකයේ වෙනස් වීම සහ එහි ප්‍රතිවිපාක විග්‍රහ කරයි. හොඳයි දරුවනේ, අපි කලින් වැඩසටහන් වලදී අපි සාකච්ඡා කළා මේ විනිමය වෙළඳපොළ කියන්නේ මොකක්ද? ඒ වගේම විනිමය අනුපාතික තීරණය කරන්නේ කොයි විදිහටද කියන එක. පසුගිය වැඩසටහන් වලදී අපේ දරුවෝ මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත්තා. එහෙමනම් දරුවනේ, අපි බලමු අපේ අපේක්ෂිත ඉගෙනුම් පළ මොනවද කියලා. විනිමය අනුපාතිකය වෙනස් වන ආකාරය දක්වයි. විනිමය අනුපාතිකය අවප්‍රමාණය සහ ක්ෂය වීම අර්ථ දක්වයි. විනිමය අනුපාතිකය අවප්‍රමාණයේ ප්‍රතිවිපාක නිදසුන් ඇසුරින් විස්තර කරයි. ඒ වගේම විනිමය අනුපාතිකය ප්‍රතිප්‍රමාණය සහ අගය ඉහළ යාම අර්ථ දක්වයි. විනිමය අනුපාතිකය ප්‍රතිප්‍රමාණයේ ප්‍රතිවිපාක නිදසුන් ඇසුරින් විග්‍රහ කරයි. අවසානයේ විනිමය අනුපාතිකය අවප්‍රමාණයේ අපේක්ෂිත ඉලක්ක ඉටු කර ගැනීමට තිබිය යුතු කොන්දේසි පැහැදිලි කරයි. එහෙනම් අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු. කලින් වැඩසටහනේදී අපේ දරුවෝ විනිමය අනුපාතික ක්‍රම කිහිපයක් ඉගෙන ගත්තා. එතකොට මම පොඩ්ඩක් ඒවා මතක් කළොත් මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය. එතකොට අපේ දරුවෝ දන්නවා මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය මූල්‍ය අධිකාරිය විසින් තමයි මේ විනිමය අනුපාතිකය තීරණය කරන්නේ. අපේ රටේ 1977ට කලින් තිබුණේ මේ ස්ථාවර විනිමය අනුපාතිකය. රජයේ උපදෙස් මත ශ්‍රී ලංකා මහ බැංකුව තමයි මේ විනිමය අනුපාතිකය තීරණය කළේ. එතකොට දරුවනේ, එහෙම තීරණය කරපු විනිමය අනුපාතිකයක් වෙනස් වීම සිද්ධ කරන්නේත් ඒ මූල්‍ය අධිකාරිය විසින්. දැන් මූල්‍ය අධිකාරියට අවශ්‍ය නම් ඒගොල්ලෝ පනවපු විනිමය අනුපාතිකය පහළ දාන්න ඔවුන් විනිමය අනුපාතිකය පහළ දානවා. එහෙම නැත්නම් ඔවුන්ට අවශ්‍ය නම් ඒ පනවපු විනිමය අනුපාතිකය ඉහළ දමන්න ඔවුන් ඒ විනිමය අනුපාතිකය ඉහළ දමනවා. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඩොලර් එකක රුපියල් අගය, ඒ කියන්නේ ඩොලර් එකක් හුවමාරු වන රුපියල් අගය, මේ අගය තීරණය කළේ එතකොට මේ මූල්‍ය අධිකාරිය. එතකොට ඒ අගය වැඩි කරන්න අවශ්‍ය වුණොත් ඒ තීරණය ගන්නෙත් මූල්‍ය අධිකාරිය. ඒ වගේ මේ අගය අඩු කරන්න අවශ්‍ය වුණොත් ඒ තීරණය ගන්නෙත් මූල්‍ය අධිකාරිය. මෙන්න මේ විදිහට ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය යටතේ මූල්‍ය අධිකාරිය විසින් තීරණය කරපු විනිමය අනුපාතිකය ඔවුන් විසින් වෙනස් කරනකොට ඒ විනිමය අනුපාතිකය වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්නේ ආකාර දෙකකට. එකක් තමයි අවප්‍රමාණය, අනිත් එක තමයි ප්‍රතිප්‍රමාණය. එහෙමනම් අපි නැවතත් පැහැදිලි කළොත් මූල්‍ය අධිකාරිය විසින් තීරණය කරන විනිමය අනුපාතිකය තමයි ස්ථාවර විනිමය අනුපාතිකය කියන්නේ. මේ ස්ථාවර විනිමය අනුපාතිකය යටතේ මූල්‍ය අධිකාරියෙන් තීරණය කරලා තියෙන ඒ නිල විනිමය අනුපාතිකය වෙනස් කිරීම මගින් ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය යටතේ විනිමය අනුපාතිකය වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අවප්‍රමාණය, අනිත් එක තමයි ප්‍රතිප්‍රමාණය. එතකොට අවප්‍රමාණය කියන්නේ ඇත්තටම විදේශ මුදලක් වෙනුවෙන් දේශීය වශයෙන් ගෙවන ප්‍රමාණය වැඩි වෙන එක. දැන් අපි හිතමු ඩොලර් එකක වටිනාකම ඔවුන් තීරණය කරලා තියෙනවා රුපියල් 195යි කියලා. මූල්‍ය අධිකාරිය තීරණය කරනවා ඒක වැඩි කරන්න 197 දක්වා. එහෙමනම් කලින් තීරණය කරලා තිබ්බේ
ඩොලර් එකක වටිනාකම රුපියල් 195යි. දැන් ඒක වැඩි කරනවා 197 දක්වා. එතකොට ඒ වගේ තත්ත්වයකදී අපි කියනවා අවප්‍රමාණයක් වෙනවා කියලා. ඒ වගේම දරුවනේ දැන් ඩොලර් එකක වටිනාකම රුපියල් 195යි කියලා තීරණය කරපු එක 192 දක්වා අඩු කළොත් ඒ වගේ තත්ත්වයක් ප්‍රතිප්‍රමාණය කියලා කියනවා. අපි මේක තවදුරටත් පැහැදිලි කරගමු ඉදිරියේදී. එහෙමනම් විනිමය අනුපාතිකයේ අවප්‍රමාණය වීම මූල්‍ය අධිකාරියෙන් නිල විනිමය අනුපාතිකයට වඩා විදේශ විනිමය අනුපාතිකයේ ඉහළ දැමීම විනිමය අනුපාතිකය අවප්‍රමාණය ලෙස හඳුන්වයි. උදාහරණයක් දීලා තිනවා නිල විනිමය අනුපාතික ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 195යි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් එකක් ශ්‍රී ලංකාවේ හෝමාරු වෙන්නේ රුපියල් 195ක අගයකට. ශ්‍රී ලංකාවේ රුපියල් වලට. එතකොට ඒක ඉහළ දමනවා 198 දක්වා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලරයේ මිල 195 ඉඳලා 198 දක්වා ඉහළ දමනවා. එතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි විනිමය අනුපාතිකයේ අවප්‍රමාණය වීම කියලා කියන්නේ. එතකොට දැන් ඕගොල්ලන්ට හිතනවා ඇති දැන් මෙතන වෙලා තියෙන්නේ ඇත්තටම ඩොලර් එකකට රුපියල් වශයෙන් ගෙවන ප්‍රමාණය වැඩි වෙලානේ තියෙන්නේ. එතකොට අවප්‍රමාණය කියන්නේ අඩුවීමක්නේ. එහෙනම් කොහොමද එහෙම වෙලා තියෙන්නේ කියලා. ඕගොල්ලන්ට මතක ඇති ඕගොල්ලෝ ඍජු ක්‍රමයට සහ වක්‍ර ක්‍රමයට විනිමය අනුපාතික ප්‍රකාශ කරන ආකාරය කලින් වැඩසටහනේදී අධ්‍යයනය කළා. කලින් වැඩසටහනේදී. එතකොට මේ දීලා තියෙන ඇත්තටම ඍජු ක්‍රමය. ඍජු ක්‍රමයේදී කියන්නේ විදේශීය මුදලක වටිනාකම දේශීය මුදල් වලින්. වෙන විදිහකට කිව්වොත් ඩොලර් වල වටිනාකම රුපියල් වලින්. එතකොට එහෙම බැලුවාම අපිට පේන්නේ ඩොලර් එකකට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට ඒකේ පරස්පරය තමයි වක්‍ර ක්‍රමය කියන්නේ. ඒතර වක්‍ර ක්‍රමයට ගත්තාම තමයි ඇත්තටම අපිට තේරුම් යන්නේ මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ වෙන විදිහකට කිව්වොත් රුපියලක වටිනාකම, ඒ කියන්නේ රුපියලක් වෙනුවෙන් ගෙවීමට අපේක්ෂා කරන ඩොලර් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා කියලා. දැන් මේ උදාහරණයේ තියෙන විදිහට ඔයගලන්ට පේනවා රුපියල් එකගේ ඩොලර් 0.02යි 5යි 1යි 2යි 8 ඉඳලා 0.02යි 5යි 0.5 දක්වා අඩු වෙලා තියෙනවා. 0.02යි 5යි 1යි 2යි 8 ඉඳලා 0.05යි 5යි 5 දක්වා අඩු වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේක තමයි දරුවනේ ඇත්තටම මේ විනිමය අනුපාතිකය අවප්‍රමාණය වෙනවා කියලා කියන්නේ. මේක එහෙමනම් සිද්ධ වෙන්නේ දරුවනේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ. මොකද මේක ඇත්තටම මූල්‍ය අධිකාරිය විසින් සිදු කරන දෙයක්. අපි දරුවෝ හොඳට මතක තියාගන්න ඕනේ. මේක මූල්‍ය අධිකාරිය විසින් සිදු කරන දෙයක්. එතකොට දැන් මේ විදිහට මූල්‍ය අධිකාරියක් විනිමය අනුපාතිකය අවප්‍රමාණය කරන්න ඒගොල්ලන්ගේ යම්කිසි අරමුණක් තියෙන්න ඕනේ. එහෙම අරමුණකින් තමයි මේ විදිහට විනිමය අනුපාතිකය අවප්‍රමාණය කරන්නේ. අපි බලමු මොනවද මේ අරමුණු කියලා. උතර පළවෙනි අරමුණ තමයි ආනයන ඉල්ලුම අධෛර්යවත් කිරීම. විනිමය අනුපාතිකය අවප්‍රමාණය කිරීමෙන් බලාපොරොත්තු වෙනවා ආනයන ඉල්ලුම අධෛර්යවත් කිරීම. අපි හිතමු යම්කිසි භාණ්ඩයක් විදේශ රටින් අපි ආනයනය කරනවා. ඒකේ වටිනාකම ඩොලර් 100යි. එතකොට දැන් අවප්‍රමාණය කරන්න කලින් අපි හිතමු ඩොලරයේ වටිනාකම 195යි. එහෙමනම් දැන් මේ භාණ්ඩයට ගෙවන්න ඕනේ ඒ අදාළ පුද්ගලයා 19500යි. අපි දරුවන්ට පේනවනේ 195 වැඩි කිරීම 100 19500යි. අපි හිතමු මූල්‍ය අධිකාරිය තීරණය කරනවා ඒක 198 දක්වා වැඩි කරන්න. එහෙම නැත්නම් විනිමය අනුපාතිකය අවප්‍රමාණය කරනවා. එතකොට ඩොලරයගේ අපි හිතමු දැන් රුපියල් 198යි කියලා. දැන් කලින් 19500ක් ඒ භාණ්ඩය වෙනුවෙන් ඔහුට ගෙවන්න සිද්ධ වෙනවා. දැන් 198 හින්දා 19800ක් ගෙවන්න සිද්ධ වෙනවා. එහෙමනම් ඔයගලන්ට පේනවා දරුවනේ මේ භාණ්ඩයේ මිල වැඩි වෙලා තියෙනවා. වෙන විදිහකට කිව්වොත් ආනයන වියදම වැඩි වෙලා තියෙනවා. ඒතකොට තාර්කික පාරිභෝගිකයෙක් වුණාම භාණ්ඩයේ මිල වැඩි වෙන විට ඒ භාණ්ඩයේ ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරනවා. ඒතර එහෙම වුණාම වෙන්නේ දැන් මෙතෙන්දී ආනයන අධෛර්යමත් වෙනවා. මොකද ආනයන භාණ්ඩවල මිල වැඩි. ඒ හින්දා ඒ පාරිභෝගිකයා හිතනවා මං කලින් ගිහුවට වඩා දැන් මේ මිල වැඩි හින්දා මම මේ භාණ්ඩයේ මිලදී ගැනීම අඩු කරනවා කියලා. ඒ වගේම අපනයන සැපීම ධෛර්යවත් කිරීම.
දැන් මේක අපනයනකරුවන්ට ඉතාම වාසි සහගත වෙනවා. මොකද දැන් අපි හිතමු යම් කිසි පුද්ගලෙක් ඇමරිකා එක්සත් ජනපදයට ඇඟලුම් අපනයන කරනවා. ඔහු අපනයනය කරන ඇඳුමක මිල ඩොලර් 100යි. එතකොට විනිමය අනුපාතිකය අවප්‍රමාණය කරන්න කලින් ඒ ඇඳුමකට ඔහුට ලැබෙන 19500යි. දැන් රජය විනිමය අනුපාතිකය අවප්‍රමාණය කරනවා රුපියල් 195 ඉඳලා 198 දක්වා වැඩි කරනවා. ඩොලරේ වටිනාකම රුපියල් 195 ඉඳලා 198 දක්වා වැඩි කරනවා. එතකොට ඔහුට කලින් ලැබුණේ ඇඳුමක් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කළ 19500යි. දැන් ඔහුට ලැබෙනවා 19800ක්. එහෙනම් ඔහුගේ අපනයන ආදායම ඉහළ ගිහිල්ලා. එතකොට ඔහු වැඩි වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය කළා ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන්න පෙළඹෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ විනිමය අනුපාතිකය අවප්‍රමාණය කිරීමේ ප්‍රධානම අරමුණක් තමයි ආනයන අධෛර්යමත් කිරීම සහ අපනයන ධෛර්යමත් කිරීම. මේ තුලින් ඔයගොල්ලෝ දන්නවා ගෙවුම් සේසේ භාණ්ඩ හා සේවා ගිණුමේ අතිරික්තයක් ඇති වෙනවා. මොකද ආනයන අඩු වෙනවා අපනයන වැඩි වෙනවා. එතකොට භාණ්ඩ හා සේවා ගිණුමේ හිඟයක් තියෙනවා නම් ගෙවුම් සේසේ හිඟයක් තියෙනවා නම් ඒකට පිළියමක් විදිහට මේක යොදා ගන්නත් පුළුවන්. ඒ වගේම මම දැන් පැහැදිලි කරපු එකමයි ගෙවුම් තුලන ලේඛනයේ දිගු කාලීන හිඟය අවම කිරීම. දැන් මේ විදිහට අපනයන ආදායම් වැඩිවීම ආනයන වීදම් වැඩිවීමෙන් දිගු කාලයක් තිස්සේ මේක තිබුණොත් අපිට පුළුවන් මේ ගෙවුම් සේස හිඟේ තියෙන ඒ දුෂ්කරතා අවම කරගන්න. ඒ වගේම සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ දිරිමත් කිරීම. දරුවෝ දන්නවා විදේශ රටවල් වල සේවය කරන අය අපේ රටේ ඉන්න උන්ගේ පවුලේ සමාජිකයන්ට මුදල් ලැබෙනවා. මේ ඒවා තමයි මේ ප්‍රේෂණ කියන්නේ. එතකොට අපි හිතමු දැන් විදේශ රටක සේවය කරන එක්කෙනෙක් ඔහු වෙනවා මාසෙකට ඩොලර් 1000ක් වෙනවා. එතකොට ඩොලර් 1000ේ වටිනාකම දැන් රුපියල් වලින් මේ විනිමය අනුපාතිකය අවප්‍රමාණය කරන්න කලින් 1,95,000යි. එතකොට අපි හිතමු විනිමය අනුපාතිකය අවප්‍රමාණය කළා දැන් ඩොලරයේ අගේ රුපියල් 198යි. එහෙමනම් දැන් ඒ 1000ේ වටිනාකම 1,98,000යි. එතකොට මේ විදිහට මේ විදේශ රටවල් වල ඉන්න අය අපේ රටට මුදල් එවන ප්‍රමාණය වැඩි කරනවා. මොකද ඩොලරයක් වෙනුවෙන් ගෙවන රුපියල් ප්‍රමාණය වැඩිවීම තුළින් ඔවුන්ගේ අනේවාසික ගිණුම් වල වටිනාකම වැඩි වෙනවා. ඔවුන් ඒ හින්දා හැම වෙලාවෙම උත්සාහ කරනවා ඔවුන්ගේ රටේ මුදල් තියාගන්නේ නැතුව අපේ රටට එවන්න. එතකොට ඒ ඩොලර එවන ප්‍රමාණයත් එක්ක අපේ ඒකට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩිවීම තුළින් ඔවුන්ට වාසිසහගත වෙනවා. එතකොට ඒක තවත් කාරණාවක්. අනිත් එක තමයි විදේශ ඍජු ආයෝජන ඉහළ නැංවීම. මේ විනිමය අනුපාතිකය අවප්‍රමාණය කිරීමේ තවත් අරමුණක් තමයි මේ විදේශ ඍජු ආයෝජන දිරිගැන්වීම. ඉහළ නැංවීම. හොඳයි දැන් මෙන්න මේ විදිහට අවප්‍රමාණය කරන්නේ රජයක් විසින් යම්කිසි ආර්ථික අරමුණක් ඉටු කරගන්න. යම්කිසි අරමුණක් ඉටු කරගන්න. ඒවා ඉටු කරගන්න නම් මෙන්න මේ කොන්දේසි ටික සම්පූර්ණ වෙන්න ඕන. පළවෙනි එක තමයි අපනයනය සඳහා විදේශිකයන්ගේ මිල ඉල්ලුම් නම්‍ය වීම. මේ අපේ රටේ තියෙන අපනයන සඳහා තියෙන නම්‍යතාවය ඉහළාගයක් වෙන්න ඕන. ඒ වගේම ආනයන සඳහා ඇති දේශීය මිල ඉල්ලුම් නම්‍ය වීම. ආනයන සඳහා දේශීය වශයෙන් නම්‍යතාවය වැඩි වෙන්න ඕනේ. දැන් මේක මාසලර්න නීතිය කියලා කියනවා. මෙතෙන්දි කියන්නේ මේ අපනයන සඳහා විදේශිකයන්ගේ මිල ඉල්ලුම් නම්‍යතාවය සහ ආනයන සඳහා දේශීය මිල ඉල්ලුම් නම්‍යතාවයේ එකතුව එකට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් අපනයන සඳහා විදේශිකයන්ගේ මිල ඉල්ලුම් නම්‍යතාවය අපි හිතමු 0.8යි කියලා. එතකොට ආනයන සඳහා දේශීය මිල ඉල්ලුම් නම්‍යතාවය අපි හිතමු 0.7යි කියලා. දැන් මේ දෙක එකතු වුණාම 1.5යි. එහෙනම් එකට වඩා වැඩි. අන්න එහෙම වෙන්න ඕනේ කියන එක තමයි මේ මාස ලර්නර්ස් කොන්දේසියෙන් පැහැදිලි කරලා තියෙන්නේ මෙන්න මේකයි. මේ අපනයන සඳහා විදේශිකයන්ගේ මිල ඉල්ලුම් නම්‍යතාවය සහ ආනයන සඳහා දේශීය මිල ඉල්ලුම් නම්‍යතාවය එකට එකතු කළාම එකට වඩා වැඩි අගයක් වෙන්න ඕනේ කියන එක තමයි මේන් පැහැදිලි කරලා තියෙන්නේ. ඊගාවට අපනයන පිළිබඳ දේශීය සැපයුම නම්‍ය වෙන්න ඕනේ. ඒ වගේම දේශීය මිල මට්ටම් ස්ථාවර වෙන්න ඕනේ. මෙන්න මේ කරුණු ටික මෙන්න මේ කොන්දේසි ටික ඉටු වුණොත් තමයි අර
කිව්ව විදිහට අවප්‍රමාණයේ අපේක්ෂිත අරමුණු ඒ අවප්‍රමාණය කරන රජය මූල්‍ය අධිකාරිය අපේක්ෂිත අරමුණු ඉටු කරගන්න පුළුවන්. ඊගාට අපි බලමු විනිමය අනුපාතිකයේ ප්‍රතිප්‍රමාණය කිරීම. එතකොට මෙතන සිද්ධ වෙන්නේ දරුවනේ අර මං කලින් කිව්ව විදිහට ඩොලරයේ වටිනාකම 195 ඉඳලා 198 දක්වා වැඩි කළාම තමයි අවප්‍රමාණය. මේ ඩොලරයේ වටිනාකම 195 ඉඳලා 192 දක්වා අඩු කළොත් ඒක තමයි ප්‍රතිප්‍රමාණය කියලා කියන්නේ. මූල්‍ය අධිකාරීන් නිල විනිමය අනුපාතිකයට වඩා විදේශ විනිමය අනුපාතිකය පහළ දැමීම විනිමය අනුපාතිකය ප්‍රතිප්‍රමාණය ලෙස හඳුන්වයි. දැන් උදාහරණයක් දීලා තිනවා නිල විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයේ මිල රුපියල් 195 තමයි දැන් කලින් මූල්‍ය අධිකාරිය තීරණය කරලා තිබ්බේ. ඒක අඩු කරනවා ඇමරිකානු ඩොලරයේ මිල රුපියල් 192 දක්වා. එතකොට දැන් මේ ඍජුකමය අනුව තමයි මේ තියෙන්නේ. ඍජුකමය අනුව පැහැදිලි කරලා තියෙනවා. අපිට වක්‍රකමය අනුව කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා ඩොලර් 1ක මිල රුපියල් වලින්. ඒක තමයි ඍජුකමය. වක්‍රකමය කියන්නේ රුපියලක් සඳහා ගෙවන ඩොලර් ප්‍රමාණය. එතකොට එතෙන්දි තමයි අපිට මේක හොඳට පැහැදිලි වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා රුපියල් එක අගය ඩොලර් 0.251.228යි. ඒ කියන්නේ මේ ඩොලරයට 195ක් රුපියල් ගෙවනකොට. ඔන්න ඒක 192 දක්වා අඩු වුණාම මොකද වෙලා තියෙන්නේ? 0.252.8 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒක තමයි දරුවනේ මේ විනිමය අනුපාතිකයේ ප්‍රතිප්‍රමාණය වෙන කියලා කියන්නේ. හොඳයි දරුවනේ. එහෙමනම් අපි මේ සාකච්ඡා කළේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයේ යටතේ විනිමය අනුපාතිකයේ වෙනස් වෙන්නේ කොයි විදිහටද කියලා. ඒතර අපේ දරුවෝ ඉගෙන ගත්තා එහෙමනම් විනිමය අනුපාතිකයේ අවප්‍රමාණය වීම සහ ප්‍රතිප්‍රමාණය වීම. දැන් අපි බලමු මේ නම්‍ය විනිමය අනුපාතිකය. ඔයගොල්ලෝ දන්නවා නම්‍ය විනිමය අනුපාතිකයේදී කොහොමද විනිමය අනුපාතිකය තීරණය වෙන්නේ? මේ ඉල්ලුම සැපයුම අනුව. මේ විනිමය සඳහා තියෙන ඉල්ලුම සැපයුම අනුව. දැන් මේ තියෙන වක්‍රකමය අනුව ඔයගොල්ලන්ට පේනවා වක්‍රකමේදී ඩොලර් 1ක වටිනාකම රුපියල් වලින් පෙන්වන්නේ. එතකොට මේ ඩොලර් සඳහා තියෙන ඉල්ලුම සහ සැපයුම අනුව තමයි ඒ ඩොලර් 1ක රුපියල් අගය පෙන්눔 කරන්නේ. දැන් අපි අර කලින් කිව්ව විදිහට ඩොලර් 1ක අගය රුපියල් 195 නම් ඒක තීරණය වෙලා තියෙන්නේ ඩොලර් සඳහා තියෙන ඉල්ලුම සහ සැපයුම අනුව. අපේ දරුවන්ට මතක ඇති කලින් වැඩසටහනේදී මේ ගැන සාකච්ඡා කළා. එතකොට දරුවනේ මේ කියන විදිහට එහෙමනම් මේක වෙනස් වෙන්නේ කොහොමද? මේක වෙනස් වෙන්නේ දරුවනේ 1 ඩොලර් වල තියෙන ඉල්ලුම අඩු හෝ වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඩොලර් වලට තියෙන සැපයුම අඩු වැඩි වෙන්න ඕනේ. එහෙමනම් ඕලන්ට තේරෙනවා නම්‍ය විනිමය අනුපාතිකකම යටතේ විනිමය අනුපාතිකය වෙනස් වෙන්නේ ඒ විදේශ විනිමය සඳහා තියෙන ඉල්ලුම හා සැපයුම අනුව. මේ පැහැදිලි වෙනවා. නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ විදේශ විනිමයට පවතින ඉල්ලුම හා සැපයුම වෙනස් වීම අනුව විනිමය අනුපාතිකය වෙනස් වේ. නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයේ යටතේ විදේශ විනිමය වෙනස් වීම කොටස් දෙකක් යටතේ අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි විනිමය අනුපාතිකයේ ක්ෂය වීම, අනිත් එක තමයි විනිමය අනුපාතිකයේ අගය වැඩි වීම. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම විනිමය අනුපාතිකයේ ක්ෂය වීම කියන්නේ මොකක්ද කියලා. එතකොට දරුවනේ මෙතෙන් සිද්ධ වෙන්නේ මම උදාහරණයක් අරන් කිව්වොත් අර විදේශ විනිමය සඳහා ඉල්ලුම හා සැපයුම අනුව ඩොලරයේ මිල රුපියල් 195ක් විදිහට තියෙනවා. මේ ඉල්ලුම සැපයුම වෙනස් වීම මත එහි අගය වැඩි වෙනවා. ඒ කියන්නේ ඩොලරය සඳහා රුපියල් 198ක් දක්වා වැඩි වෙනවා ගෙවන ප්‍රමාණය. එතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි විනිමය අනුපාතිකයේ ක්ෂය වීම කියලා කියන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ බලන්න ඇති මේ ඩොලරය සඳහා මේ ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙලා තියෙන ක්ෂය වීමක් කියන්නේ මොකක්ද කියලා. දැන් එතෙන්දී ඔයගොල්ලන්ට පේනවා දරුවනේ ඩොලරය සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒක අනිත් පැත්ත ගත්තොත් ඒක පරස්පරය ගත්තොත් තව විදිහකට කිව්වොත් රුපියල සඳහා ගෙවන ඩොලර් ප්‍රමාණය අඩුවීමක් වෙලා තියෙනවා. ඒක තමයි මේ ක්ෂය වීම කියලා කියන්නේ. අපි උදාහරණයක් අරගෙන පැහැදිලි කරනවා අපේ දරුවන්ට මේක පැහැදිලි වෙයි.
එතකොට විනිමය අනුපාතික ක්ෂය කියන්නේ නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ විදේශ විනිමයට පවතින ඉල්ලුම හා සැපයීම වෙනස් වීම අනුව විනිමය අනුපාතිකය ඉහළ යාම. අර කලින් උදාහරණ කිව්ව විදිහට ඩොලරයගේ 195 ඉඳලා රුපියල් 198 දක්වා ඉහළ යාම. විනිමය අනුපාතිකයේ අගය ක්ෂය වීම යනුවෙන් අදහස් කරන්නේ දේශීය ව්‍යවහාර මුදල් ඒකකයේ විදේශීය අගය පහළ යාම. දැන් අතන උනේ විදේශීය මුදලක් සඳහා ගෙවන දේශීය අගය ඉහළ යාම තමයි මුල එකේ කිව්වේ. දැන් යට එකේ කියනවා දේශීය මුදල් ඒකකයක් වෙනුවෙන් ගෙවන විදේශීය ප්‍රමාණය පහළ යාමක් සිද්ධ වෙලා තියෙනවා. ඒකින්ද තමයි අපි මෙතෙන්දි විනිමය අනුපාතිකයේ ක්ෂය වීම කියලා ඒ ක්ෂය වීම කියන්නේ අඩු වෙනවා කියනවනේ, ගෙවිලා යනවා කියන එකට. ඒ පහළ යාම කියන එකනේ. ඒ අදහස දීලා තියෙන්නේ මෙන්න මේ අදහසින්. අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති. එතකොට මේ තියෙන සිදුවන ආකාරය විනිමය අනුපාතයේ ක්ෂය වීම සිදුවන ආකාර කොටස් දෙකක් යටතේ අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි විදේශ විනිමයට පවතින සැපයුම ස්ථාවරව පවතිද්දී ඉල්ලුම වැඩි වීම. අපේ දරුවෝ දන්නවා සාමාන්‍යයෙන් භාණ්ඩයක උනත් සැපයුම නොවෙනස්ව පවතිද්දී ඉල්ලුම වැඩි වුණොත් භාණ්ඩයේ මිල වැඩි වෙනවා. භාණ්ඩයක සැපයුම නොවෙනස්ව පවතිද්දී ඉල්ලුම වැඩි වුණොත් භාණ්ඩයේ මිල වැඩි වෙනවා. ඒ වගේ විදේශ විනිමයට පවතින සැපයුම අඩුවෙන් නැතුව තියලා ස්ථාවරව තිබිලා ඉල්ලුම වැඩි වුණාම අනිවාර්යයෙන්ම විදේශ විනිමය අනුපාතිකය ඉහළ යනවා. ඒ වගේම විදේශ විනිමයට පවතින ඉල්ලුම ස්ථාවරව පවතිද්දී සැපයුම අඩු වීම. අර කලින් කිව්වා වගේ භාණ්ඩයක උනත් ඉල්ලුම වෙනස් වෙන්නේ නැතුව තිබිලා සැපයුම අඩු වුණොත් භාණ්ඩේ මිල ඉහළ යනවා. ඒ වගේ විදේශ විනිමයට තියෙන ඉල්ලුම වෙනස් වෙන්නේ නැතුව සැපයුම අඩු වුණොත් විදේශ විනිමය අනුපාතිකය ඉහළ යනවා. නැත්තම් විදේශ විනිමය අනුපාතිකය ක්ෂය වීමට භාජනය වෙනවා. අපි පළවෙනි එක අරන් බලමු. විදේශ විනිමය පවතින සැපයුම ස්ථාවරව පවතිද්දී ඉල්ලුම වැඩි වීම. ඒ අනුව කොහොමද විදේශ විනිමය අනුපාතිකය ක්ෂය වෙන්නේ කියලා අපි බලමු. දැන් මේ තියෙන්නේ ඉල්ලුම සැපයුම අනුව තීරණය වෙච්ච ඩොලර් එකක රුපියල් ප්‍රමාණය. ඩොලර් එකක් වෙනුවෙන් ගෙවන රුපියල් ප්‍රමාණය ඩොලර් සඳහා තියෙන ඉල්ලුම සහ සැපයුම අනුව තීරණය වෙච්ච. ඕගලන්ට පේනවා ඩොලර් එකක් සඳහා රුපියල් 195ක් ගෙවනවා. එතකොට අපි හිතමු දැන් ඔන්න සැපයුම නොවෙනස්ව පවතිද්දී ඉල්ලුම වැඩි වෙනවා. එතකොට ඕගලන්ට පේනවා ඔන්න ඩොලර් සඳහා තියෙන ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. දැන් බලන්න දරුවනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් ඔයගලන්ට පේනවා ඩොලරයක් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙලා. දැන් 198ක් ගෙවනවා. සමතුලිතයට ආවහම. එහෙමනම් මේ නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ විදේශ විනිමයට තියෙන සැපයුම ස්ථාවරව පවතිද්දී ඉල්ලුම වැඩි වුණොත් ඒ විදේශ විනිමය වෙනුවෙන් ගෙවන දේශීය මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. වෙන විදිහකට කිව්වොත් දේශීය මුදලක් සඳහා ගෙවන විදේශ මුදල් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඔයගලන්ට පේනවා මේ පස්තාරේ කලින් ඩොලරයක් සඳහා රුපියල් 195ක් ගෙවුවා දැන් 198ක් ගෙවනවා. ඒ කියන්නේ මෙතෙන්දි ඩොලරයක් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ වගේ තත්ත්වයක් අපිට විදේශ විනිමය අනුපාතිකයේ ක්ෂය වීම කියලා පෙන්වන්න පුළුවන්. මේ ඍජුකමේ යටතේ තමයි මේ පැහැදිලි කළේ. අපි බලමු වක්‍රකමේ යටතේ. මේකෙන් මේ වක්‍රකමේදී පැහැදිලි කරන්නේ දරුවනේ රුපියලක් සඳහා ගෙවන ඩොලර් ප්‍රමාණයනේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි තුමු ආනයන ඉහළ ගිහින් තියනවා කියලා. ආනයන ඉහළ ගියාම භාණ්ඩ ආනයනය කරන්න බෑ අපේ රුපියල් වලින්. අපිට ඩොලර් අවශ්‍යයි. එහෙනම් වැඩි වශයෙන් ඩොලර් ඉල්ලනවා පුද්ගලෝ. ඒ කියන්නේ ඩොලර් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒකින්ද තමයි ඩොලර් ඉල්ලුම් වක්‍රය එතෙන්දි දකුණට විතැන් වෙලා තියෙන්නේ. දැන් මේ වක්‍ර ක්‍රමයේදී ඩොලර් ඉල්ලුම සඳහා බලපාපු සාධකම අපි මෙතෙන්දී රුපියල් සැපයුම සඳහා බලපානවා. මොකද දරුවනේ මිනිස්සු ඩොලර් ගන්නේ රුපියල් දීලා. එතකොට බැංකුවෙන් වාණිජ බැංකුවට ගිහිල්ලා ඔවුන් සතු තියෙන රුපියල් දීලා ඔවුන් ඩොලර් මිලදී ගන්නවා. ඩොලර් මිලදී ගන්නවා. එහෙනම් රුපියල් වැඩි වශයෙන් සපයනවා. අපි දරුවන්ට පැහැදිලි නැති. එහෙමනම් ඔයගොල්ලන්ට පේනවා ඩොලර් වලට ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ රුපියල් සඳහා තියෙන සැපයුමත් වැඩි වෙනවා. ඇයි? ඩොලර් ඉල්ලුම් කරන්නේ රුපියල් සපයලා. මේ ඩොලර් වලට ඉල්ලුම වැඩි වෙන්නේ රුපියල් සපයලා. මොකද වාණිජ බැංකුවට ගිහිලා රුපියල් දීලා තමයි ඩොලර් මිලදී ගන්න. එහෙනම් රුපියල් වැඩි වෙනවා. ඒකෙන්ද තමයි මේ රුපියල් සැපයුම් වක්‍රය දකුණට විතැන් වෙලා තියෙන්නේ. එතකොට රුපියල් සඳහා තියෙන ඉල්ලුම් වක්‍රය වෙනස් වෙලා නැහැ.
ඍජුකමේදී අපේ දරුවන්ට තේරුණා ඩොලර් සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙන්නේ. හැබැයි වක්‍රකමේදී ඒකින්දම රුපියල් සඳහා තියෙන සැපයුම තමයි වැඩි වෙන්නේ. ඒකින්ද තමයි මේ සැපයුම් වක්‍රේ විතැන් වෙලා තියෙන්නේ. කලින් වැඩසටහනදී මේ ගැන අපේ දරුවන්ට පැහැදිලි කළා. ඒක හොඳට මතක තියාගෙන අපි මේක ඉදිරියට අරන් යනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා එහෙමනම් මොකක්ද වෙලා තියෙන්නේ? රුපියල් සඳහා තියෙන සැපයුම වෙනස් වෙන්න කලින් රුපියලක් සඳහා ඩොලර් 0.00512ක් ගෙව්වා. ඒක තමයි මිල. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? සැපයුම වැඩි වෙච්ච හින්දා ඒක අඩු වෙලා තියෙනවා. දැන් රුපියලක් සඳහා ඩොලර් 0.00505ක් ගෙවන්න. ඔයගොල්ලන්ට පේනවා දශම ස්ථානයෙන් උනත් මේක අඩු වෙලා තියෙනවා. ඒතර මෙන්න මේක තමයි දරුවනේ මේ නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයේ යටතේ විනිමය අනුපාතිකයේ ෂෙයා වීම කියලා කියන්නේ. එහෙනම් අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති. ඒතකොට දරුවනේ අපි දැන් මේ කතා කළේ මේ විනිමය අනුපාතික ෂෙයා වීම සිදුවෙන ආකාර එක. ඒක කොහොමද? මේ ඍජුකමේදී නම් විදේශ විනිමය සඳහා තියෙන සැපයුම නොවෙනස්ව පවතිද්දී ඉල්ලුම වැඩිවීම තුළින් විනිමය අනුපාතිකයේ ෂෙයා වීම. වක්‍රකමයට නම් දේශීය මුදලට තියෙන ඉල්ලුම නොවෙනස්ව පවතිද්දී දේශීය මුදලට තියෙන සැපයුම වැඩිවීම තමයි මෙතෙන්දි සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඊගාවට බලමු දරුවනේ විදේශයේ විනිමයට පවතින ඉල්ලුම ස්ථාවර පවතිද්දී සැපයුම අඩුවීම තුළින් කොහොමද විදේශ විනිමය අනුපාතිකයේ ෂෙයා වෙන්නේ කියලා. දැන් ඔන්න අර කලින් කිව්ව විදිහටම ඔන්න සමතුලිතය තියෙනවා. ඩොලර් සඳහා තියෙන ඉල්ලුම සැපයුම අනුව ඩොලර් එකක මිල රුපියල් 195යි. එතකොට දැන් මොකද්ද මෙතෙන්දි කියන්නේ? ඉල්ලුම වෙනස් වෙන්නේ සැපයුම අඩු වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඉල්ලුම් වක්‍රය කිසිදු වෙනස් වීමක් වෙලා නැහැ. සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා තියෙනවා. ඒ කියන්නේ සැපයුම අඩු වෙලා තියෙනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ දරුවනේ? සමතුලිතය ඇවිල්ලා තියෙනවා. ඩොලර් එකක් වෙනුවෙන් ගෙවන රුපියල් ප්‍රමාණය දැන් රුපියල් 198යි. එහෙනම් මේ ඔයගොල්ලන්ට පේනවා දැන් මොකද්ද වෙලා තියෙන්නේ? විනිමය අනුපාතිකයේ ෂෙයා වෙලා ඩොලර් එකක් වෙනුවෙන් ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දැන් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් දරුවනේ අපේ තියෙන භාණ්ඩවලට අපනයන භාණ්ඩවලට තියෙන ඉල්ලුම අඩුවීම. දැන් පහුගිය කාලේ අපේ මේ කොරෝනා වසංගතයේ හින්දා ඇත්තටම රටවල් වසා තැබීමට ලක් වුණා. ලොක්ඩවුන් කළා. එතකොට අපි ප්‍රධාන වශයෙන් අපනයන කරන සමහර භාණ්ඩවලට තියෙන ඉල්ලුම එකකින් අඩු වුණා. ඒතර ඒ වගේ දෙයකින් මේ අපේ ඩොලර් සඳහා තියෙන සැපයුම අඩු වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? දැන් මේ අපනයන කිරීම තුලින්නේ අපේ රටට ඩොලර් ලැබෙන්නේ. අපි අපනයන වැඩි කළාම ඒකෙන් තමයි අපිට ඩොලර් ලැබෙන්නේ. දැන් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? අපනයන වලට තියෙන ඉල්ලුම අඩු වෙලා. ඒතකොට අපේ අපනයන අඩු වෙනවා. ඒ හින්දා අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. ඒ හින්දා ඩොලර් සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. මේ ඩොලර් වලට තියෙන සැපයුම අඩුවීම. ඩොලර් වලට තියෙන සැපයුම අඩුවීම හින්දා. ඒ වගේ තත්ත්වයක් තමයි මේ පැහැදිලි කරන්නේ. එතකොට දරුවනේ දැන් අපි බලුවොත් වක්‍රකමේදී දැන් මේ තියෙන්නේ වක්‍රකමේදී රුපියලක් සඳහා ගෙවන ඩොලර් ප්‍රමාණය අර කලින් කිව්ව විදිහටම රුපියලක් සඳහා ඩොලර් 0.00512ක් ගෙවනවා. ඒක ඇතුළේ තියෙන්නේ රුපියල් සඳහා තියෙන ඉල්ලුම සහ සැපයුම අනුව. දැන් මොකක්ද දරුවනේ වෙලා තියෙන්නේ? දැන් ඩොලර් වලට තියෙන සැපයුම අඩු වෙච්ච හින්දා රුපියල් සඳහා තියෙන ඉල්ලුමත් අඩු වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? දැන් අර අපනයන කරුවෝ ඒ ඩොලර් ගෙනල්ලා ඒව වාණිජ බැංකුවට ලබා දීලා ඒගොල්ලෝ රුපියල් ඉල්ලුම් කරනවා. ඩොලර් ගෙනහැල්ලා වාණිජ බැංකුවට ලබා දීලා ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ රුපියල් ලබා ගන්නවා. රුපියල් ඉල්ලුම් කරනවා. දැන් කලින් පස්තාරින් මොකද්ද මම පැහැදිලි කළේ? අපනයන අඩුවීම හින්දා හරි යම්කිසි හේතුවක් හින්දා ඩොලර් සැපයුම අඩු වෙලා. දැන් ඩොලර් සැපයුම අඩු වෙච්ච හින්දා මොකද මිනිස්සු කරන්නේ? ඩොලර් ගෙනහැල්ලා ඒ වෙනුවට රුපියල් ඉල්ලනවද? නෑ. මොකද මිනිස්සුන්ගේ අතේ තියෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙලා. එහෙනම් මොකද දරුවනේ වෙන්නේ? රුපියල් සඳහා තියෙන ඉල්ලුම අඩු වෙලා තියෙනවා. රුපියල් සඳහා තියෙන ඉල්ලුම අඩු වෙලා. ඒ කියන්නේ රුපියල් සඳහා තියෙන ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙලා. එතකොට එතෙන්දි ප්‍රතිඵලය වෙලා තියෙන රුපියල් සඳහා තියෙන සැපයුම් වක්‍රය වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ. රුපියල් සඳහා තියෙන ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙලා තියෙනවා.
ඒකේ අවසාන ප්‍රතිඵලය රුපියලක් සඳහා ගෙවුණු ඩොලර් ප්‍රමාණය 0.02.5 දක්වා පහළ වැටිලා තියෙනවා. එහෙමනම් මේ තවත් ක්‍රමයක් විනිමය අනුපාතික ෂය වෙන මම අපේ දරුවන්ට පැහැදිලි කළේ. එතකොට විනිමය අනුපාතික ෂය වෙන ආකාර දෙකක්. එතකොට මේ දෙක මම ඍජු ක්‍රමයෙන් සහ වක්‍ර ක්‍රමයෙන් කියන ක්‍රම දෙකෙන්ම පැහැදිලි කළා. අපේ දරුවන්ට හොඳට පැහැදිලි වෙන්න ඇති. හොඳට මතක තියාගන්න. ඍජු ක්‍රමයේදී යම්කිසි විදේශීය මුදලට ඇතිවන සැපයුම හින්දා තමයි දේශීය මුදලට ඉල්ලුමක් ඇති වෙන්නේ. ඒ වගේම දරුවනේ විදේශීය මුදලට ඇතිවෙන ඉල්ලුම හින්දා තමයි දේශීය මුදලට සැපයුමක් ඇති වෙන්නේ. අපේ දරුවෝ හොඳට මතක තියාගන්න ඕනේ. මේ ක්‍රම දෙකේම විභාග ප්‍රශ්න අහලා තිනවා. මේ ක්‍රමයටත් දීලා අහලා තිනවා. එහෙනම් අපේ දරුවෝ මේ ක්‍රම දෙක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය යටතේ ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය යටතේ මේ විනිමය අනුපාතික ප්‍රකාශ කරනකොට කොහොමද සිද්ධ වෙන්නේ? ඒක පස්තාර සටහන ආශ්‍රයෙන් කොහොමද පැහැදිලි කරන්නේ? නම් මේ විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ. හොඳයි දරුවනේ. දැන් අපි විනිමය අනුපාතික ෂය වෙන ආකාරය ඉල්ලුම් සැපියුම් සමීකරණ ඉල්ලුම් සැපියුම් පස්තාර සටහන් භාවිතයට අරගෙන පැහැදිලි කළා. දැන් අපි බලමු විනිමය අනුපාතික ෂය වීමට හේතු. ආනයන වැඩිවීම. එතකොට අපි දරු දන්නවා ආනයන වැඩි වුණාම විදේශ විනිමයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එතකොට අර කලින් පස්තාරේ මම පැහැදිලි කළානේ විදේශ විනිමය ඉල්ලුම් වක්‍රය දකුණට විතරක් නෙවෙයි. එතකොට විදේශ විනිමය රුපියලක් මේ විදේශ විනිමය සඳහා ගෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. ආනයන වැඩි වීම. විදේශ සංචාර වැඩි වීම. විදේශ රටවල් වල වැඩි වශයෙන් සංචාරය කරන්න ගියාම ඒකට අවශ්‍ය වෙනවා විදේශී මුදල්. එතකොට ඒවා වැඩි වශයෙන් ඉල්ලුම් කරනවා. එතකොට විනිමය අනුපාතික ෂය වෙනවා. වැඩි වශයෙන් ඉල්ලුම් කරනකොට අර මම කලින් කිව්ව විදිහට මේ විදේශ විනිමය සඳහා තියෙන ඉල්ලුම් වක්‍රය දකුණට විතන් වෙනවා. විදේශ රටවල අධ්‍යාපනයට ගෙවීම සඳහා ගෙවීම ඉහළ යම්. විදේශ රටවල් වල අධ්‍යාපන ලැබෙන අය ඒවට මුදල් ගෙවන්න ඕනේ. ඒ මුදල් වලින්. එතකොට ඒවට තියෙන ඉල්ලුම වැඩි වුණාම අර කලින් කිව්ව කටයුත්තම තමයි කලින් කිව්ව දේම තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. ණය වාරික හා පොලිය ගෙවීම ඉහළ යාම. ණය වාරික පොලිය වගේ දේවල් ගෙවන්නත් අපි විදේශ රටකින් ලබා ගත්තොත් ඒගොල්ලන්ගේ මුදල් වලින් ගෙවන්න ඕනේ. එහෙනම් ඒවට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එතකොට විනිමය අනුපාතික ෂය වෙනවා. ඊගට විදේශ වලට කෙරෙන සංක්‍රාම ගෙවීම ඉහළ යාම. එතකොට විදේශ රටවල් වලට සංක්‍රාම ගෙවීම ගෙවන්න අවශ්‍ය වුණොත් ඒ රටවල් වල මුදලින් ගෙවන්න ඕනේ. ඒවට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. මෙන්න මේ කරුණු හින්දා මේ ඇත්තට මේ කරුණු සියල්ල පැහැදිලි කරන්නේ මේකෙන් මම පැහැදිලි කළේ අර පළවෙනි කාරණේ. මොකද්ද? ඍජු ක්‍රමයේ යටතේ විදේශ විනිමයට තියෙන සැපයම නොවෙනස්ව පවතිද්දී ඉල්ලුම වැඩිවීම. ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන්වීමට තමයි මේවා බලපාන්නේ. තවත් තියෙනවා අපනයන අඩුවීම. දැන් මේ පැහැදිලි කරන්නේ ඍජු ක්‍රමයේ යටතේ විදේශ විනිමයට තියෙන ඉල්ලුම නොවෙනස පවතිද්දී සැපයුම අඩුවීමට බලපාන සාධක තමයි. ඒ අනුව කොහොමද විනිමය අනුපාතය ඡය වෙන්නේ තමයි මේ කියලා තියෙන්නේ. අපනයන අඩු වුණාම සැපයුම් වක්‍රයේ විදේශ විනිමයට තියෙන සැපයුම් වක්‍රයේ වමට විතන් වෙනවා. සේවා ලැබීම අඩු වීමමත් එහෙමයි. විදේශිකයන් මෙරට සංචාරය කිරීම අඩු වුණාම දැන් මේ ක්‍රම වලින් තමයි ගොඩක් වෙලාවට විදේශ විනිමයට තියෙන සැපයුම වැඩි වෙන්නේ. අපනයන සේවා ලැබීම් සංචාරක සේවා ඒ වගේම රක්ෂණ සේවා නැව් ගාස්තු මේ වගේ ප්‍රවාහන ගාස්තු මේ වගේ අපි සපයන සේවාවන් ඒවෙන් අපිට ලැබෙන ආදායම ඒවා අඩු වෙනවා. සංචාරය කරන එක අඩු වෙනවා. දැන් පහුගිය කාලේ මේ කොවිඩ් වසංගතයේ හින්දා මේ වගේ දේවල් හින්දා විදේශ සංචාර අඩු වුණා. ඒතකොට අපිට මේ විදේශ මුදල් ලැබෙන සැපයුම අඩු වෙනවා. විදේශිකයන් මෙරට අධ්‍යාපනයට ගෙවීම අඩු වීම. විදේශිකයෝ මෙරට අධ්‍යාපනයට ගෙවීම කරනකොට ඔවුන්ගේ විදේශ විනිමය අපිට දීලා අපේ රුපියල් ඉල්ලුම් කරනවා. ඒවා සැපයුම වැඩි වෙනවා. එතකොට මෙතෙන්දී ඒවා විදේශිකයන් මෙරට අධ්‍යාපනයට කරන ගෙවීම අඩු වුණාම ඒ සැපයුම අඩු වෙනවා. විදේශ ණය ලැබීම අඩු වීම. විදේශ ආයෝජන අඩු වීම. විදේශ ආයෝජන කරනකොටත් ඔවුන්ගේ මුදල් වලින් තමයි අපිට ඒවා එවන්නේ. ඒකට ඒවත් අඩු වුණාම මේ අපිට තියෙන විදේශ විනිමය තියෙන සැපයුම අඩු වෙනවා. ඒ වගේම විදේශ රටවලින් සංක්‍රාම ලැබීම අඩු වීම. ඒතකොට සංක්‍රාම ලැබීම අඩු වෙනවනත් විදේශ රටවලින් වැඩි වශයෙන් සංක්‍රාම ලැබෙනවා නම් එතකොට අපිට ලැබෙන්නේ විදේශ මුදල්. ඒතර ඒවා අඩු වුණාම විදේශ මුදල් සැපයුම අඩු වෙනවා. දැන් මේ හැම එකෙන්ම විදේශ මුදල් සැපයුම අඩු වීම තුලින්
විනිමය අනුපාතිකයේ ක්ෂය වීම තමයි සිද්ධ වෙන්නේ. හොඳයි දරුවනේ. ඊගොඩ අපි බලමු විනිමය අනුපාතිකයේ ක්ෂය වීම හා අවප්‍රමාණීය ආර්ථික ප්‍රතිපාක. දැන් අපිට ක්ෂය වීම කියන එක විදිහකට අවප්‍රමාණය කියලා කියන්නත් පුළුවන්. හැබැයි එතෙන්දී අපි ප්‍රධාන වශයෙන් කියන්නේ මේ අවප්‍රමාණය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. අවප්‍රමාණය කිරීම සිද්ධ කරන්නේ ඒ මූල්‍ය අධිකාරිය. හැබැයි විනිමය අනුපාතිකයේ ක්ෂය වීම ඉල්ලුම සැපයුම අනුව විනිමයට තියෙන ඉල්ලුම සැපයුම අනුව තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් අපි බලමු විනිමය අනුපාතිකයේ ක්ෂය වීම හා අවප්‍රමාණීය ආර්ථික ප්‍රතිපාක. වෙන විදිහකට කිව්වොත් විදේශීය මුදලක් සඳහා ගෙවන දේශීය අගය විදේශීය මුදලක් සඳහා ගෙවන දේශීය මුදල් අගය වැඩිවීම නිසා ඇතිවෙන ආර්ථික ප්‍රතිපාක. ආනයනවල දේශීය මිල ඉහළ යාම. කලින් පැහැදිලි කළා. දැන් විනිමය අනුපාතිකයේ ක්ෂය වීම අවප්‍රමාණය වෙච්ච හින්දා කලින් මම පැහැදිලි කළා යම්කිසි භාණ්ඩයක් ආනයනය කරනකොට කලින් ගෙවපු මුදලට වඩා වැඩි මුදලක් ගෙවන්න වෙනවා. එතකොට ඒවැ දේශීය මිල ඉහළ යනවා. ඊගාවට දේශීය ඉල්ලුම ආනයනය මත රඳා පවතී නම් දේශීය උද්දමනය ඉහළ යනවා. අපි හිතමු අපේ යම්කිසි රටක් ඒ රටට අවශ්‍ය භාණ්ඩ බහුතරයක් විදේශයෙන් ආනයනය කරනවා නම් එතකොට විනිමය අනුපාතයේ ක්ෂය වීම හින්දා ඒ රටේ භාණ්ඩවල මිල මට්ටම ඉහළ යන්න පුළුවන්. දේශීය මුදලින් ගණනය කළ විදේශීය ණය වාරික හා පොලිය ඉහළ යාම. දේශීය මුදලින් ගණනය කරපු ණය වාරික පොලිය වගේ දේවලුත් ඉහළ යාමක් සිද්ධ වෙනවා විනිමය අනුපාතිකයේ ක්ෂය වීම අවප්‍රමාණය වීම හින්දා. එහෙනම් අපි බලමු දරුවනේ විනිමය අනුපාතිකයේ ක්ෂය වීම හා අවප්‍රමාණීය ආර්ථික ප්‍රතිපාක. සංචාරක ඉපයීම් ඉහළ යා හැකි අතර ගෙවුම් තුලන ලේඛනයේ සේවා ගිණීමේ ශේෂය හිතකර වේ. එතකොට දරුවනේ දැන් විනිමය අනුපාතිකයේ ක්ෂය වීම හෝ අවප්‍රමාණය සිද්ධ වෙන්නේ විදේශීය මුදලක් සඳහා ගෙවන දේශීය මුදල් ප්‍රමාණය වැඩි. වෙන විදිහකට කිව්වොත් දරුවනේ දේශීය මුදලක් සඳහා ගෙවන විදේශීය මුදල් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් සංචාරකීන්ට ඔවුන් රුපියලක් සඳහා ගෙවන්න ඕන දේශීය මුදල් ප්‍රමාණය අඩු කියන්නේ ඔවුන්ට ඉතා වාසි සහගත ලාභදායී තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ හින්දා ඔවුන් වැඩි වශයෙන් සංචාරය කිරීමට පෙළඹෙනවා. මොකද දැන් කලින් රුපියලක් සඳහා ගෙවපු ඩොලර් ප්‍රමාණයට වඩා අඩු ඩොලර් ප්‍රමාණයක් තමයි දැන් ගෙවන්න වෙලා තියෙන්නේ. කලින් රුපියලක් සඳහා ගෙවපු ඩොලර් ප්‍රමාණයට වඩා අඩු ඩොලර් ප්‍රමාණයක් තමයි ඔවුන් දැන් ගෙවන්නේ. ඒ හින්දා ඔවුන් ඒ අපේ රටට ඇවිල්ලා කරන ගෙවීම් ගන්න භාණ්ඩ හා සේවා වලට ඔවුන් කලින්ට වඩා අඩු මුදලක් තමයි දැන් ගෙවන්නේ. ඔවුන්ගේ රටේ මුදල් වලින්. ඒකින්ද ඔවුන්ට වාසි සහගතයි සංචාරය කරන එක. ඒකින්ද ඔවුන් වැඩි වශයෙන් සංචාරය කරනවා. ඒතර සංචාරය කරපු හින්දා අපිට විවිධ සේවාවන් සංචාරක සේවා, වාහන සේවා, රක්ෂණ සේවා, නැව් ගාස්තු මේ වගේ දේවල් වලින් බැංකු සේවා මේ වගේ දේවල් වලින් ලැබෙන ආදායම ඉහළ යනවා. සංචාරය කරන එක වැඩි වුණාම අපේ රටේ. ඒක හින්දා මොකද්ද වෙන්නේ? අපේ සේවා ගිණීමේ ශේෂයේ හිතකර තත්ත්වයක් ඇති වෙනවා. ඊගාවට ශ්‍රී ලංකාවේ මැද පෙරදිග ඇතුළු රටවල් වල සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යා හැකි නිසා සංක්‍රාම ගිණුම යහපත් වීම. මම කලින් කිව්වනේ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ දිරිමත් වීමක් වෙනවා මේ විනිමය අනුපාතිකයේ අවප්‍රමාණය වීම ක්ෂය වීම හින්දා. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ ඔවුන් ප්‍රේෂණ වැඩි කරපු හින්දා මොකද්ද වෙන්නේ මේ සංක්‍රාම ගිණුම යහපත් වෙනවා. ඒ වගේම ආනයන මිල ඉහළ යාම නිසා ආනයන අධෛර්යවත් වී ආනයන ඉල්ලුම දේශීය භාණ්ඩ වෙත යොමු වෙනවා. දැන් මම කලින් කිව්වා සමහර යුගවලදී අපේ රටේ මේ විනිමය අනුපාතිකයේ අවප්‍රමාණය කරලා තියෙන්නේ මූල්‍ය අධිකාරීන් විසින් මෙන්න මේ බලාපොරොත්තුයි. දේශීය වශයෙන් තියෙන භාණ්ඩ වලට වැඩි ඉල්ලුමක් ඇති කරනවා. විදේශීය ආනයන කරන භාණ්ඩ වලට අඩු ඉල්ලුමක් ඇති කළා. ඒ ආනයන අධෛර්යමත් කළා දේශීය භාණ්ඩ වලට වැඩි ඉල්ලුමක් ඇති කරගන්න පුළුවන් මේ විනිමය අනුපාතිකයේ ක්ෂය වීම හා අවප්‍රමාණය වීම හින්දා. ඊගාට අපනයන භාණ්ඩ සඳහා ඉහළ ඉල්ලුමක් ඇති වී අපනයන ඉපයීම් ඉහළ යා හැකිය. මිනිස්සු අපනයන කරන්න වැඩි වශයෙන් පෙළඹෙනවා. මොකද කලින් ඩොලරයක් සඳහා ගියපු රුපියල් ප්‍රමාණයට වඩා දැන් වැඩි වශයෙන් ලැබෙනවා. ඉතින් අපනයන දිරිමත් වෙනවා. අපනයන දිරිමත් වීම තුලින් ඔවුන්ට ඉහළ අපනයන ඉල්ලුමක් ඇති කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ හේතු හින්දා. එහෙමනම් දරුවනේ අපි
දැන් කතා කළේ විනිමය අනුපාතිකයේ ක්ෂය වීම පිළිබඳව. එතකොට අපි බලමු දැන් විනිමය අනුපාතිකයේ අගේ ඉහළ යාම පිළිබඳව. එතකොට දරුවනේ මේකත් අර කලින් කිව්ව විදිහට නම්මේ විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ විනිමයට පවතින ඉල්ලුම සහ සැපයුම වෙනස් වීම අනුව විනිමය අනුපාතිකයේ අගය පහළ යාමක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් කලින් එකේදී ඔයගලන්ට මම පැහැදිලි කළා කලින් එකේදී ඩොලරයක මිල රුපියල් වලින් වැඩිවීමක් වෙලා තියෙනවා. එතකොට විනිමය අනුපාතයේ අගය ඉහළ යනවා කියන්නේ ඩොලරයක් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය අඩු වෙලා. වෙන විදිහකට කිව්වොත් ඩොලරයක රුපියල් මිල අඩු වෙලා. දැන් කලින් ඩොලරයේ මිල රුපියල් 195යි. දැන් රුපියල් 192යි. කලින් ඩොලරයක් සඳහා රුපියල් 195ක් ගෙවුවා. දැන් රුපියල් 192යි ගෙවන්නේ. එතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි මේ විනිමය අනුපාතිකයේ අගේ ඉහළ යාම කියලා කියන්නේ. එතකොට දැන් මෙතෙන්දී අගේ ඉහළ යාමක් සිද්ධ වෙන්නේ කොහොමද? දැන් ඩොලරයක් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ තව විදිහකට රුපියලක් සඳහා ගෙවන ඩොලර් ප්‍රමාණය වැඩි වෙනවා. මොකද මෙතනත් තියෙන්නේ ඍජුකමයයි වක්‍රකමයයි. ඍජුකමේදී ගත් එකේ පරස්පරයනේ වක්‍රකමේදී තියෙන්නේ. එහෙමනම් ඩොලරයක් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ රුපියලක් සඳහා ගෙවන ඩොලර් ප්‍රමාණය වැඩි වෙනවා. ඒක තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. විනිමය අනුපාතිකයේ අගේ ඉහළ යාම යනුවෙන් අදහස් කරන්නේ දේශීය ව්‍යවහාර මුදල් ඒකකයක විදේශීය අගේ ඉහළ යාමයි. අපි බලමු මේක තවත් පැහැදිලි කරලා නම්මේ විනිමය අනුපාතිකමක් යටතේ විනිමය අනුපාතිකයේ අගේ ඉහළ යාම සිදුවිය හැකියි. විනිමය අනුපාතිකයේ අගේ ඉහළ යාම යනුවෙන් අදහස් කරන්නේ දේශීය ව්‍යවහාර මුදල් ඒකකයේ විදේශීය අගේ ඉහළ යාමයි. ඒතර උදාහරණයක් දීලා තිනවා. ඍජු ප්‍රවේශය අනුව ඇමරිකානු ඩොලරයේ මිල රුපියල් 194ක්ව තිබියදී පසුව ඒ රුපියල් 192 දක්වා පහළ ගියහොත් එයින් අදහස් කරන්නේ රුපියලේ විදේශ අගය ඉහළ ගොස් ඇති බවයි. අපි මේක පස්තාල සටහන අරගෙන පැහැදිලි කරලා බලමු. දරුවනේ විදේශ විනිමය අනුපාතිකයේ අගය ඉහළ යන ආකාර. ප්‍රධාන වශයෙන් මම දෙකක් යටතේ මේ ගැන කතා කරනවා. පළවෙනි එක තමයි විදේශ විනිමයට පවතින ඉල්ලුම ස්ථාවරව පවතිද්දී සැපයුම වැඩි වීම. අපේ දරුවන්ට මතක ඇති භාණ්ඩයක උනත් ඉල්ලුම ස්ථාවරව පවතිද්දී සැපයුම වැඩි වුණොත් භාණ්ඩයේ මිල අඩු වෙනවා. ඒ වගේ තමයි විදේශ විනිමයට පවතින ඉල්ලුම ස්ථාවරව පවතිද්දී සැපයුම අඩු වුණොත් විදේශ විනිමය අනුපාතිකයේ පහළ යාමක් සිද්ධ වෙනවා. ඒ වගේම විදේශ විනිමයට පවතින සැපයුම ස්ථාවරව පවතිද්දී ඉල්ලුම අඩු වීම. ඒ වගේම තමයි දරුවනේ ඔයගලන්ට මතක ඇති භාණ්ඩයකට තියෙන සැපයුම ස්ථාවරව පවතිද්දී ඉල්ලුම අඩු වුණොත් ඒ භාණ්ඩේ මිල අඩු වෙනවා. ඒ වගේ තමයි විදේශ විනිමයට පවතින සැපයුම ස්ථාවරව පවතිද්දී ඉල්ලුම අඩු වුණොත් විදේශ විනිමය අනුපාතිකය පහළ යනවා. අපි බලමු මේක පස්තාර සටහනක් අරගෙන විදේශ විනිමයේ පවතින ඉල්ලුම ස්ථාවරව පවතිද්දී සැපයුම වැඩිවීම තුලින් අගේ වැඩිවීමක් විදේශ විනිමය අනුපාතිකයේ අගේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඔන්න දරුවනේ මේ තියෙන්නේ මේ පස්තාර සටහන අනුව විදේශ විනිමය ඩොලරය සඳහා තියෙන ඉල්ලුම සැපයුම නොවෙනස්ව පවතිද්දී ඩොලර් එකක් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය 195යි. එතකොට ඩොලරය සඳහා තියෙන ඉල්ලුම නොවෙනස්ව පවතිද්දී ඩොලරය සඳහා තියෙන සැපයුම වැඩි වෙනවා. අපි හිතමු අපේ අපනයන ඉහළ යනවා. අපනයන ඉහළ ගියාම අපිට වැඩිපුර ඩොලර් ලැබෙනවා. එතකොට ඩොලර් සැපයුම වැඩි වෙනවා. අපනයන ඉහළ යාම අපි විවිධ සේවා සපයන එක, සංචාරක සේවා වැඩි වෙන එක, මේ වගේ දේවල් වලින් විදේශිකයෝ අපේ රටේ අධ්‍යාපනය ලබන්නේ එක, අපිට ලැබෙන විදේශීය ප්‍රේෂණ වැඩිවීම, මේ වගේ දේවල් වලින් අපේ විදේශ මුදල් වැඩි වෙනවා. වෙන විදිහකට කිව්වොත් අපිට තියෙන ඩොලර් වලට තියෙන සැපයුම වැඩි වෙනවා. ඒකෙන්ද තමයි ඩොලර් සැපයුම් වක්‍රය S1 ඉඳලා S2 දක්වා දකුණට විතැන් වෙලා තියෙන්නේ. එතකොට දරුවනේ මොකද්ද වෙලා තියෙන්නේ මේ වෙලාවේදී? දැන් කලින් ඩොලරයක් සඳහා රුපියල් 195ක් ගෙවුවා. දැන් ඩොලරයක් සඳහා 189යි ගෙවන්නේ. එහෙනම් විනිමය අනුපාතිකයේ පහළ ගිහිල්ලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ දරුවනේ ඍජුකමය. මේ ඍජුකමය අනුව කොහොමද විදේශ විනිමය අගය වැඩිවීමක් සිද්ධ වෙලා තියෙන්නේ කියන එක තමයි මෙතෙන්දී පැහැදිලි කරන්නේ. දැන් මෙතන කියන විදිහට ඔයගොල්ලන්ට පේනවා ඩොලරයක් සඳහා ගෙවන රුපියල්
ප්‍රමාණය 195 ඉඳලා 189 දක්වා අඩු වෙලා කියනවා කියන්නේ රුපියලක ඩොලර් ප්‍රමාණය රුපියලක ඩොලර් වටිනාකම වැඩි වෙලා තියෙනවා. අපි ඒක තවදුරටත් පැහැදිලි කරගමු වක්‍රකමේ අරන්. දැන් බලන්නකෝ මෙතන. එතකොට මේ වක්‍රකමේ අනුව රුපියල සඳහා තියෙන ඉල්ලුම සැපයීම අනුව දැන් රුපියලක් සඳහා ඩොලර් 0.0512ක් ගෙවනවා. දැන් අර කිව්ව ඩොලර් සැපයීම වැඩි වෙච්ච හින්දා ඒ සල්ලි ඒ ඩොලර් සැපයීම වැඩි වෙච්ච හින්දා ඒ සල්ලි අපේ රටේ වාණිජ බැංකු වලට දීලා දැන් වැඩි වශයෙන් රුපියල් ඉල්ලුම් කරනවා. දැන් මොකද්ද වෙන්නේ අපේ රුපියල සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඔන්න රුපියල සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙලා තිනවා. ඒ අනුව ඔයගලන්ට පේනවා අවසානයේදී මොකද්ද වෙලා තියෙන්නේ? රුපියල සඳහා ගෙවන ඩොලර් ප්‍රමාණය 0.005 දක්වා 0.005 දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙමනම් මේ විදේශ විනිමය අගය වැඩිවීම සිදු වී ඇති ආකාරය තමයි මේ පෙන්වලා තියෙන්නේ. අපි බලමු තවත් ක්‍රමයක් තියෙනවා කිව්වා විදේශ විනිමයට පවතින සැපයීම ස්ථාවර පවතිද්දී ඉල්ලුම අඩුවීම. දැන් මේකත් පැහැදිලි කළොත් දරුවනේ මේ ඉල්ලුම සැපයීම නොවෙනස්ව පවතිද්දී ඩොලරයක් සඳහා රුපියල් 195ක් ගෙවනවා. ඩොලරය සඳහා තියෙන ඉල්ලුම සැපයීම අනුව තීරණය වෙච්ච මිල. දැන් ඔන්න අපි හිතමු ආනයන සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා. අපි විදේශ රටවල් වලින් භාණ්ඩ ආනයනය කරන එක අඩු වෙනවා. එහෙමනම් විදේශ විනිමය සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඩොලර් සඳහා තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒ හින්දා මේ ඩොලර් සඳහා තියෙන ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙලා තියෙනවා. දැන් බලන්න එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඩොලරයක් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය 195 ඉඳලා 189 දක්වා අඩු වෙලා තියෙනවා. ඒතර මේක මේ ඍජුකමය. අපි බලමු වක්‍රකමය. වක්‍රකමේදී දැන් අර කලින් කිව්ව විදිහට රුපියල සඳහා තියෙන ඉල්ලුම සැපයීම අනුව රුපියලක් සඳහා ඩොලර් 0.00512ක් ගෙවනවා. දැන් අර කලින් කිව්ව විදිහට මිනිස්සු විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කරන එක අඩු වෙච්ච හින්දා මොකද්ද වෙන්නේ දරුවනේ? ඒගොල්ලෝ මේ රුපියල් සපයලා ඩොලර් ලබා ගන්න නැහැ. මොකද ඒගොල්ලෝ විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කරන්නේ නැහැ. ඒගොල්ලන්ට ඩොලර් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින්ද ඒගොල්ලෝ වාණිජ බැංකුවට ගිහිල්ලා රුපියල් දීලා ඩොලර් ලබා ගන්න නැහැ. එහෙනම් රුපියල් සැපයුම අඩු වෙනවා. ඔන්න දරුවනේ රුපියල් සැපයුම අඩු වෙලා තිනවා. රුපියල් සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා තියෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ හේතුව හින්දා රුපියල සඳහා ගෙන ඩොලර් ප්‍රමාණය 0.00529 දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙමනම් මොකද්ද වෙලා තියෙන්නේ? විදේශ විනිමය අනුපාතිකය අගය වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දේශීය මුදල වෙනුවෙන් ගෙවන විදේශීය මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන් විනිමය අනුපාතිකයේ අගය ඉහළ යාමක් අගය වැඩිවීමක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු දරුවනේ විනිමය අනුපාතිකයේ අගය ඉහළ යාම හා ප්‍රති ප්‍රමාණය ආර්ථික ප්‍රතිපාක. ඒතකොට මේ දෙකෙන්ම එකම අදහසක් වගේ කියවෙන්නේ එකම වෙනස තියෙන්නේ මේ ප්‍රති ප්‍රමාණය කියන එක කිරීමක් සිද්ධ වෙන්නේ ප්‍රති ප්‍රමාණය කරන්නේ මූල්‍ය අධිකාරිය විසින් තමයි ප්‍රති ප්‍රමාණය කරන්නේ. නමුත් මේ වචන දෙකකින් අදහස කියන්නේ අගය වැඩිවීමක් කියන අදහස තමයි මේ දෙකෙන්ම කියන්නේ. එතකොට අපි බලමු මේ දෙකේ ආර්ථික ප්‍රතිපාක. ආනයනවල දේශීය මිල ගණන් පහළ යාම. දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ දරුවනේ? රුපියලක් සඳහා ගෙවන ඩොලර් ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. රුපියලක් සඳහා ගෙවන ඩොලර් ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඩොලරයක් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය අඩු වෙලා. එතකොට ආනයනය කරන්න යන වියදම අඩුයි. ඒකින්ද ඒ භාණ්ඩ ගෙනල්ලා ආනයනය කරන භාණ්ඩ ගෙනල්ලා මේ දේශීය වශයෙන් විකුණනකොට ඒවට අය කරන මිල ගණන් අඩු වෙනවා. ඒක තමයි මේ ආනයනවල දේශීය මිල ගණන් පහළ යාම කියලා කියන්නේ. උද්දමන අනුපාතිකය පහළ යාම. දැන් අර කලින් කිව්ව විදිහට ආනයනය කරන භාණ්ඩ වැඩි වශයෙන් පරිභෝජනය කරනවා නම් එතකොට ආනයන මිල පහළ යාම හින්දා මේ උද්දමන අනුපාතිකයේ පහළ යාම සිද්ධ වෙන්න පුළුවන්. ඊගාට විදේශීය ණයවල දේශීය මූල්‍ය වටිනාකම පහළ යාම. ඒ වගේම විදේශීය ණය ආපසු ගෙවීමේ පිරිවැය අඩු වීම. මොකද දැන් කලින් දැන් ණය ගන්නකොට ඩොලරයක් සඳහා ගෙවුවේ රුපියල් 195යි. දැන් ගෙවන්න ඕනේ ඩොලරයක් සඳහා රුපියල් 189යි. එතකොට ගෙවන පිරිවැය අඩු වෙලා තියෙනවා. ඒක තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. ආයතනවල දේශීය මිල පහළ යාම නිසා ආනයන ඉල්ලුම
ප්‍රසාරණය වී ආනයන වියදම ඉහළ යාම. මම මුලින්ම පැහැදිලි කළේ දරුවනේ දැන් භාණ්ඩ ආනයනය කරන්න යන වියදම අඩු වෙනවා. ඒකට හේතුව මොකද්ද? ඩොලරයක් සඳහා නැත්නම් විදේශීය මුදල් ඒකකයක් සඳහා ගෙවන දේශීය මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඒකින්ද මොකද්ද වෙන්නේ? මේ ආනයන කරන භාණ්ඩවල මිල ගණන් පහළ යනවා. මේ දේශීය වශයෙන් ආනයන කරන භාණ්ඩවල මිල ගණන් පහළ යාම හින්දා ආනයන ඉල්ලුම වැඩි වෙනවා. මොකද දැන් සමහර භාණ්ඩ දේශීය වශයෙන් තියෙන භාණ්ඩයට වඩා ආනයන කරන භාණ්ඩයේ මිල අඩුයි. ඒතකොට ඒ භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා. දේශීය වශයෙන් තියෙන භාණ්ඩයට වඩා යම් කිසි භාණ්ඩයක් ගත්තොත් ඒ භාණ්ඩයේ මිලට වඩා අර ආනයන කරන භාණ්ඩයේ මිල අඩු වෙන්න පුළුවන්. මේ විනිමය අනුපාතිකයේ අගේ ඉහළ යාම හින්දා. ඒතකොට ඒවට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒක තමයි මේ පැහැදිලි වෙන්නේ. ඒ අනුව නැවත ආනයන වියදම ඉහළ යාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි මේ පැහැදිලි. ඒ වැඩි වශයෙන් මිනිස්සු දේශීය භාණ්ඩ වලට ඉල්ලුම් කරනවට වඩා අර ආනයන කරන භාණ්ඩ වලට වැඩි වශයෙන් ඉල්ලුම කරනවා. ඒතර ආනයන වියදම ඉහළ යාම සිද්ධ වෙන්න පුළුවන්. තවත් තියෙනවා. ඒතකොට දැන් මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් ආනයන වියදම ඉහළ ගියොත් මොකද වෙන්නේ? ඒක අපේ වෙළඳ සේසයට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ඒ ආනයන වියදම වැඩි වෙනවනේ. ඒක වෙළඳ සේසයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. අපනයනකරුවන්ට ලැබෙන විදේශ විනිමය ආදායම් වල දේශීය මුදලින් වටිනාකම අඩු වීම නිසා අපනයන අධෛර්යමත් වීම. දැන් කලින් එකේ අනිත් පැත්ත. මොකක්ද දැන් මෙතෙන්දි වෙන්නේ? ඩොලරයක් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය අඩුයි. එතකොට ඒගොල්ලෝ අපනයනය කළා ගේන ඩොලර් ප්‍රමාණය මෙහි රුපියල් කළාම කලින්ට වඩා ඔහුන්ට ලැබෙන ආදායම් වැඩි. දැන් කලින් ඇඳුමක් විකුණුවාම අර මං කලින් කිව්ව උදාහරණය ඔයගොල්ලන්ට මතක ඇති. ඇඳුමකට ලැබෙන ලංකාවේ රුපියල් ප්‍රමාණය දැන් ඒ කියන්නේ එයා දැන් ඩොලර් අපි හිතමු ඩොලර් 100ක් කියලා. ඒ ඩොලර් 100කට දැන් ලැබෙන රුපියල් ප්‍රමාණය කලින් ලැබිච්ච රුපියල් ප්‍රමාණයට වඩා අඩුයි. අපනයන කරන එක එයාට පාඩුයි කියලා එයා ඒකෙන් අධෛර්යමත් වෙනවා. මොකද කලින් ඊට වැඩි මුදලක් එයා අපනයන කරලා ලබා ගත්තා. ඒ හින්දා අපනයන අධෛර්යමත් වීමක් සිද්ධ වෙන්න පුළුවන් විනිමය අනුපාතයේ අගේ ඉහළ යාම නිසා. විදේශීය සේවා නියුක්තීන්ගේ ඉපයීම සඳහා දේශීය මුදලින් වටිනාකම අඩුවීම නිසා සිය රට රැගෙන ඒම පමා කිරීම. දැන් අර මං කිව්වා විදේශීය ප්‍රේෂණ අපේ අය පිටරටවල ගිහිලා සේවය කරනවා. එතකොට අපිට ප්‍රේෂණ එවනවා. දැන් ඒගොල්ලෝ එවන මුදල් ප්‍රමාණයට මෙහි ගෙවන රුපියල් ප්‍රමාණය අඩුයි. ඒතර ඒගොල්ලෝ බලනවා ඒවා ලංකාවට යවන්නේ නැතුව අපි ගාවම තියාගන්න එක අපිට වාසි කියලා. මොකද ලංකාවෙන් ගෙවන රුපියල් ප්‍රමාණය ඩොලර් වලට අඩුයි කලින්ට වඩා. ඒතකොට ලංකාවට එවන එක යාට පාඩුයි. ඒ හින්දා එයා ඒ මුදල් එවන්න නැතුව ප්‍රමාද කරනවා ලංකාවේ මේ විනිමය අනුපාතිකයේ ෂෙයා වෙයි කියලා හිතලා ප්‍රමාද කරනවා මුදල් ළඟ තියාගෙන එවන්න නැතුව. මොකද ලංකාවෙන් ගෙවන රුපියල් ප්‍රමාණය ඒ සඳහා අඩු හින්දා. ඒක ඔහු හිතනවා ඒක එවන එක ඔහුට අවාසිදායකයි පාඩුයි කියලා. ඒ හින්දා ඔහු ප්‍රමාද කරනවා. හොඳයි දරුවනේ. දැන් අද අපි විදේශ විනිමය අනුපාතිකයේ වෙනස් වීම පිළිබඳව කරුණු විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කළා. ඒ අනුව අපිට අවසානයේදී විදේශ විනිමය අනුපාතිකයේ වෙනස් වීමට බලපාන සාධක මෙන්න මේ විදිහට අඳුර ගන්න පුළුවන්. එකක් තමයි ජාත්‍යන්තර වෙළඳාම. ආනයන අපනයන වෙළඳාම. ප්‍රාග්ධන සංචලනය. ප්‍රාග්ධනය රටවල් තුළ සංචලනය වන ආකාරය. මිල විචලනය. සමපේක්ෂණය. අපි දරු දන්නවනේ සමපේක්ෂණය කියන එක. විනිමය ලබා ගන්නේ විනිමය වෙනස් වීමත් එක්ක ඒ වෙනස් වීමෙන් ලැබෙන ලාභයෙන් වෙනසින් ලාභ උපයීම. විදේශ විනිමය ලබා ගන්නේ එක රටකින් විදේශ විනිමය අරගෙන ඒක තව රටකට ගෙනහිල්ලා ඒ රටවල් දෙකේ විනිමය අනුපාත වල වෙනස්කමක් තියෙනවා නම් ඒකෙන් වාසි ලබාගෙන ඒකෙන් ලාභ ලබා ගන්න. සමපේක්ෂණ චේතනාව කියන්නේ හැම වෙලාවෙම මුදල් ලබා ගන්න ඒ වගේ දේවල් වල යොදලා ඒවෙන් ලාභ ලබා ගන්න. සමපේක්ෂණය. රාජ්‍ය ප්‍රතිපත්ති. රජයේ විසින් විවිධ ප්‍රතිපත්ති ගන්නවා. දැන් අපි කලින් කතා කළානේ විනිමය අනුපාතිකයේ අවප්‍රමාණය කිරීම, ප්‍රතිප්‍රමාණය කිරීම මේ වගේ දේවල් කරන්නේ රජය. ඒ වගේම කොටස් වෙළඳපොළ කටයුතු. කොටස් වෙළඳපොලේ විදේශිකයෝ ආයෝජනය කරන ආකාරය, අපේ රටේ අය වෙනත් විදේශ රටවල වල කොටස් වෙළඳපොළවල වල ආයෝජනය කරන ආකාරය මෙන්න මේවත් බලපානවා. අවසාන වශයෙන් දේශපාලනික තන්ත්‍රය. දේශපාලනික වශයෙන් විවිධ ගන්න තීරණ. මේවත් මේ විනිමය අනුපාතිකය තීරණය වීමට බලපානවා. අපේ රටේ ආර්ථික ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මේ ගැන හොඳට අවධානය කරන්න පුළුවන්. එක එක කාලවලදී පත්වෙච්ච ආණ්ඩු පාලනය කරපු ආණ්ඩු විවිධ විදේශ විනිමය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. සමහර අය
ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය ක්‍රියාත්මක කළා. ඊගාවට පාවෙන විනිමය අනුපාතික ක්‍රමය ක්‍රියාත්මක කළා. පාලිත විනිමය අනුපාතික ක්‍රමය ක්‍රියාත්මක කළා. ඒක හින්දා දේශපාලනික තත්ත්වයක් බලපානවා මේ විදේශී විනිමය අනුපාතිකයේ වෙනස් වීමට. එහෙමනම් දරුවනේ අද අපි සාකච්ඡා කරපු මේ කරුණු ඔස්සේ අපේ දරුවන්ට පැවරුමක් ලබා දෙන්න කැමතියි. අපි බලමු පැවරුම විනිමය අනුපාතිකයේ සේවීම හා අවප්‍රමාණය අතර වෙනස පැහැදිලි කරයි. එතකොට විනිමය අනුපාතිකයේ සේවීම හා අවප්‍රමාණය කිරීම අතර වෙනස පැහැදිලි කරන්න. අපේ දරුවෝ හොඳට අවබෝධ කරගන්න. විනිමය අනුපාතිකයේ අගය ඉහළ යාම හා ප්‍රතිප්‍රමාණය කිරීම අතර වෙනස පැහැදිලි කරන්න. විනිමය අනුපාතිකයේ අගය ඉහළ යාම හා ප්‍රතිප්‍රමාණය කිරීම අතර වෙනස පැහැදිලි කරන්න. විනිමය අනුපාතිකයේ සේවීමට හා අගය ඉහළ යාමට බලපාන සාධක පැහැදිලි කරන්න. එහෙමනම් දරුවනේ මේ පැවරුමටත් පිළිතුරු දෙන්න අපේ දරුවෝ උත්සාහ ගන්න. ඔබේ පාසලේ ඉන්න ආර්ථික විද්‍යා ආචාර්යතුමා හෝ ආචාර්යතුමියගේ උපදෙස් ලබා ගන්න මේ පැවරුමට පිළිතුරු ලබා දෙන්න. ඒ වගේම අද වැඩසටහනේ ඉගෙනගත්ත අධ්‍යයනය කරලා ලබාගත්ත දැනුමත් මේ සඳහා යොදා ගන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. හොඳ දරුවනේ. එහෙනම් අපි අද 10 වන නිපුණතාවේ 10.7 නිපුණතා මට්ටම පිළිබඳව සාකච්ඡා කළා. මම හිතන්නේ අපේ දරුවන්ට හොඳ අවබෝධයක් ඒ පිළිබඳව ලැබෙන්න ඇති. එහෙමනම් තවත් මේ වගේම වැඩසටහනකින් අපේ දරුවෝ හමු වීමේ අපේක්ෂාවෙන් අදට සමුගන්නවා. ඔබට ආයු බෝවන්.